එවනම් ඔය මේ උපේකා නිර්මාණ කියපු විදියට පිවිතුරු හිතත් අරගෙන සංගීතයත් අරගෙන ඒ සංගීතයට අඩුවැඩියත් අරගෙන සංගීත ශිල්පිනියන් එක්ක වෘත්තිකයන් එක්ක අපි පැය දෙකක් ගත කරන්න බලාපොරොත්තු වෙන සතියක සප්තස්වරය සමගින් ඕන් එවනම් ඔබේ ගෙදරට ආවා. අපි ඔබත් එක්ක ගත කරන කාලය පැය දෙකක්. හයිබන් ප්‍රේතවතුනි කොළඹ මේ කතා කරන මොහොත වෙන විට සිහිල් වැසි සහිත කාලගුණික තත්ත්වයක් තියෙන. ඊයේත් එහෙමයි. අදත් පොඩ්ඩක් අඩු වැඩි වශයෙන් වහිනවා. පිට පළාත්වල තත්ත්වය කොහොමද දන්නේ නැහැ. ඒ වැස්සෙන් කිසිවෙකුට පීඩාවක් කරදරයක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි එහෙමනම් අද සහභාගී වෙන ශිල්පීන් අඳුනා ගනිමු. වෘත්තිකයින් ඉන්නවා. එතකොට ගායක ගායිකාවන් ඉන්නවා. බොහොම කාලයකට පස්සේ හම්බෙන ශිල්පිනියන් ඉන්නවා. ඉතින් ඒ පිරිසත් එක්ක මනෝජ්ගේ එක කන්ඩිෂන් එකක් තිබුණා. මචං අද සින්දු ගොඩාක් තියෙනවා කිව්වා. ඒක නිසා ගොඩාක් ඉන්ට්‍රෝ දෙන්නත් බෑ. ගොඩක් වෙලාව නාස්ති කරන්නත් බෑ. ඒ තරම් විස්තර ගොඩක් කතා කරන්න මම පොඩක් නැගිටිනවා හොඳේ. මට මේ එක්කෙනෙක් අරන් එන්න දෙනවා. එයා අරගෙනම ඇවිල්ලා කාඩි කරලා මේ වැඩේ පටන් ගත්තා. එන්න අයියේ. මෙන්න ගොඩක් දුර ඉඳන් මෙයා එන්නේ. ඒකයි. එන්න වාඩි වෙන්න දෙයියනේ කියලා වාඩි වෙන්න. මෙන්න මේ පෙන්නන්න අපේ ආරාධිත එකතුවේ අද ඉන්න පළවෙනි පුද්ගලයා ඉෂාක් බෙග්. ඉෂාක් ඉන්නවා අපේ ආරාධිත එකතුවේ. සහජීවනය ගැන ඉෂාක්ලා ඉන්නකොට තව වෙන මොන කතාවදනේ? වයරුත් පටලවගෙන මයික් පටලවගෙන මේවා නිරවුල් කරන්න ඕන. අයියා ඉන්න වාඩි වෙලා ඉන්න කලබල නැතුව මං අයියට මයික් එක දාලා ඔක්කොම අඩු වැඩි ලෑස්ති කරලා දෙන්න. අයියා එතකන් ඉන්න මට මූණ පෙන්න ගත්ත එක ලොකු දෙයක් පටන් ගන්නකොටම. හරිද? 12යි කාල වෙනකන් ඉන්න ඕනේ. ඉෂාක් කියලා කියන්නේ අපිට ඉන්න බොහොම දක්ෂ ගායකයෙක්. ඉෂාක් විතරක් නෙමෙයි අල්ලාජ් මොයින්දින් බෙග් මහත්මයා පිළිබඳවත් බොහොම කෘතවේදීව සිහිපත් කරන්න ඕනේ. මොකද මම අර කලින් කිව්වා වගේ සහජීවනය ගැන අමුතුවෙන් අපිට උගන්වන්න ඕනේ නැහැ. ඉෂාක්ලා අපි විතරක් නෙමෙයි බෙග් මාස්ටර්ලා ලංකාවේ සංගීතයත් එක්ක මේ බෞද්ධ ගීත සාහිත්‍යයත් එක්ක තියෙන පුදුමාකාර සම්බන්ධතාවයක්. ඉතින් ඒවා තව මාස දෙකක් එහාට මෙහාට වෙනකොට සිංහල අලුත් අවුරුද්ද පහු වෙනකොට අපේ රටේ සියලුම ස්ථානවලින් ඇයෙන බොදු බැතිගී වැඩිම ප්‍රමාණයක් ගායනා කරපු ගායන ශිල්පියා විදියට විවිධ ශිල්පිනියන් ඉන්නවා. ඒ එකතුවේ ඉහළින්ම තියන්න පුළුවන් කෙනෙක් තමයි අල්හාජ් මොයින්දින් බෙග් මාස්ටර්. ඉතින් අපි ඔහොම කතා කරගෙන විස්තර ටිකක් ඉස්සරහට යන්. ඊට පස්සේ අපි අද වැඩසටහන සඳහා කැඳවනවා තවත් ජ්‍යෙෂ්ඨ ශිල්පිනියක්, ගායිකාවක්, රංගන ශිල්පිනියක්, අය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කළ සමාජිකාවක් සංජීවනි විරසිංහ මහත්මිය. අයිබෝන් මල්ලි. පළවෙනි ගීතය ගායනා කරේ මේ දවස්වල නම් ඉතාලම පහසුවෙන් බඳුනවල දෙන්න පුළුවන් ක්‍රමය තමයි කොච්චි. මොකද මෙයත් එක්ක තව ගෑන් ළමයි 3 දෙනෙක් එකතු වෙලා ඉන්නවා. ඒ අයත් මේ කොච්චි වගේම සැර කොච්චි වෙන්න ඇති කියලා හිතනවා. හැබැයි ඒ සැර අර අපිට කඩට දැනෙන සැර නෙමෙයි. රසවින්දනයේ පැත්තෙන් ගත්තොත් මේක සැරයි. මොකද views මිලියන් ගණන් එහෙම හම්බෙන්නේ ඒ අයගේ තියෙන දක්ෂතාවයෙන් නිසා. ආයිබන් උපේකා. ආයිබන් අයියේ ගොඩක් ස්තුතියි. ලංකාවේ තරුමාවතේ තමන්ගේ දක්ෂතාවය පෙන්නලා ඒ කිරුළට කිරීටයට හිමිකම් කියලා ජාතික මට්ටමේ අනන්‍යතාවයක් එක්ක සංගීත ක්ෂේත්‍රයේ ගොඩාක් ඉස්සරහා ගමනක් යන්න ඒ කියන්නේ මෙච්චර දුරක් ඇවිල්ලා දෙනවා. තව බොහෝ දුරක් යන්න පුළුවන් ඒ ප්‍රතිභාව පෙන්වන ශිල්පිනියක් තමයි උපේකා නිර්මාණය. ඊට පස්සේ අපි එනවා මම අද ඉන්නේ 6-4 ගෑන් ළමෙක් ගාව. ඔව්.
සාමාන්‍ය උස මහත ගත්තම ඒ කියන්නේ ජාතික මට්ටමේ නෙට්බෝල් ක්‍රීඩිකාවක් එහෙම නැත්නම් දල්පන්දු පැසිපන්දු බාස්කට්බෝල් නෙට්බෝල් කියන අංශ දෙකෙන්ම ජාතික කණ්ඩායම නියෝජනය කරන්න වාසනාව ලැබුණු තරඟ කවුද ඒකට කියන්නේ අපි ක්‍රීඩිකාවක් විතරක් නෙමෙයි අය 2013 ශ්‍රී ලංකා මිහිකත රූ රැජින විශ්වාස කරන්න මිත්‍රවරුනි මම මේ නම ලිව්වා 3 සැරයක් ලිව්වා විවිධ නම් ලිව්වා මම අවසානයේ ගුවයියේ මෙන්න මේක තමයි හරි නම කියලා ඒ නිසා ඒ නම වචනයක් හෝ ස්පිල්ලක් පාපිල්ලක් ඇද නොකර කියන එක මගේ යුතුයකමක් සොලන්ජී ගුණ විජය තමයි මේ ඔබ දකින්නේ අයිබන් සොලන්ජී ඊට පස්සේ ඉන්නවා රවුල ගැලෙව්වම අපිට අයියා රවුල දාපු වෙලාවක අංකල් කියන්න ඕනේ එහෙම නැත්නම් අපි අතර මේ වයස් පරතරය අනවශ්‍ය විදිහට ඇවිල්ලා අපිත් අංකල් ලෙවල් එකට වැටෙන්න පුළුවන් ජොලිසියා අයිබන් අපි බොහෝම කාල ලංකාවේ ප්‍රසංග වේදිකාවේ සාහන වෙනසක් කරපු කෙනෙක් අද වෙනකොට පඳුරක් ගන්න ජොලිසියාලා හිටියට මේ තමයි one and only original ජොලිසියා මේක කියන්නේ ස්ටේජ් එකේ වෙනසක් කළා මේ රවුල සහ ස්වරූපයේ ස්වභාවය සමහර දවස්වල ස්ටේජ් එකේ හම්බෙන බෑක් ස්ටේජ් තමයි ගොඩක් අය රවුල් මොනවත් අරෙමේ නෑ කොල්ලෙක් වගේ ඉන්න බලාගෙන ඉන්නවා දන්නෝ දනිති නොදන්නෝ ඉතින් ඔහේ ඇඟේ හැප්පි හැප්පි යනවා රවුල දාලා ස්ටේජ් එකට නැග්ගට පස්සේ වෙනස් පුද්ගලයෙක් ස්ටේජ් එකෙන් බහලා රවුල ගැලෙව්වට පස්සේ තවත් පුද්ගලයෙක් ඒ අනන්‍ය වූ ලක්ෂණයක් චන්දු ද සිල්වා ජොලිසියා නැමැති අනුවර්ත නාමයෙන් ලංකාවේ සංගීත ක්ෂේත්‍රය තුල දශක ගණනාවක් ඔහු අපිට සිය කෞශල්‍ය ප්‍රතිභාව දායකත්වය ලබා දීලා තියෙනවා. මේ දවස්වල පට්ට බිසි ඇතිනේ අයියේ. පැය දෙකක් ඉන්නවා අයියේ. ෂෝ දෙකක් මිස් වෙනවා. ඔය ඉෂක්ටත් එහෙමනේ. ෂෝ දෙකක් මිස් වෙනවා මට. කළ දෙකක් ආවා. ඊට පස්සේ අපි තවත් වෘත්තිකයෙක් විදියට කැඳවනවා විශාරද ගීතා විනෝදිනී කුලතුංග මහත්මිය ආයුබෝවන් ඔබතුමියට එතුමිය කොළඹ බෞද්ධ කාන්තා විද්‍යාලයේ හිටපු ආචාර්යවරියක් ඒ වගේම ලක්සල ආයතනයේ හිටපු අලවිය කළමනාකාරවරියක් ඒ වගේම පසු කාලීනව ඇය අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකාවක් විදියට ලක්සල ආයතනයේ කටයුතු කළා මේ පිරිවරත් එක්ක අපේ සංගීත සෞහෘදීන් සප්තස්වර නිර්මාණය කරන අපේ සංගීත සෞහෘදීන් හඳුනා ගනිමු සුපුරුදු විදියට මේ සියලුම ආටිස්ට්ලට ඉන්වයිට් කළා ඉන්විටේෂන් එකක් යවලා මේ වැඩසටහන සඳහා 107 නෝට් සඳහා කැඳවන්නේ විශාරද මනෝජ් පීරිස් ඔහු තමයි අපේ සංගීත කණ්ඩායමේ නියමුවා සංගීතයේ මෙහෙයවීමේ සම්පූර්ණ වගකීම් බාර දීලා තියෙන්නේ ඔහුට ඒ වගේම තබ්ලා සහ පර්කෂන් වාද්‍ය ශිල්පියා විදිහටත් ඔහු කටයුතු කරනවා විශාරද මනෝජ් පීරිස් ඔහුගේ පිරිවර ඔක්ටෝෆෑඩ් වාදනයෙන් නරින්දු චතුරංග ඩොලක් වාද්‍ය ශිල්පියා ලෙස නදින්නේ චමිල් පෙරේරා විදුලි ඕගන් වාද්‍ය ශිල්පියා ශශික අතපත්තු අද තනියෙන්නේ නැත්නම් දෙන්නෙක් ඉන්නවා කීබෝඩ් එකට අද එක්කෙනයි ඊට පස්සේ රිදම් ගිටාර් වාද්‍ය ශිල්පියා කපිල කෝසල බේස් ගිටාර් වාදනයෙන් ඉන්නවා චානක සේනාධීර ලීඩ් ගිටාරය අතතිව සිටින්නේ ලක්ෂ්මන් කන්නංගර සුපුරුදු අනුග්‍රාහකයන් පිරිසක් අපිත් එක්ක ඉන්නවා පියෝඩෙල් කිරිතේ තප්පර 30න් රසවත් කිරිතේ එකක් ඒ වගේම SB ෆැෂන් අවුරුද්ද එනකන් ඉන්න එපා මොකද මේ තියෙන පැන්ඩමික් සිටුේෂන් එක කොවිඩ් ඔක්කොමත් එක්ක අර අවුරුදු දවස් දෙක තුනක් ලං වෙලා ගිහිල්ලා ලොකු රෂයක් එක්ක බඩු ගන්නවට වැඩිය ඇඳුම් ගන්නවට වැඩිය පොඩ්ඩක් විවේකීව සතියන්තයක් එහෙම ගත කළා ඇඳුම් පැළඳුම් තෝර ගන්නවා නම් වඩාත් හොඳ බව තමයි SP ෆැෂන් ආයතනය කියන්නේ ලංකාපුරා ශාඛාවේ ඉස්සකට වැඩිය තියෙනවා. ඉතින් ඔබත් ගිහිල්ලා බලන්න ඔබ එක සැරයක් ගියොත් ආපහු එනවා ඒක ඒකාන්තයි. ඒ වගේම ඔබේ පවුලේ ආරක්ෂකයා මෙඩිටෝල් ඉන්නවා හැමතිස්සම සැනිටයිසර් එකක් යූස් කරන්න පාවිච්චි කරන්න. මොකද ඒක අත්‍යවශ්‍යයි. දැන් වැක්සින් එක දෙන්න නිසා ගොඩක් අය හිතනවා කොවිඩ් නෑ සියල්ලම හරි අන්ඩර් කන්ට්‍රෝල්. එහෙම නෑ. මුඛාවරණ පළඳින්න සමාජ දුරස්ථභාවය තියාගන්න මේවා අත්‍යවශ්‍යයි. ලෝකේ තවමත් විසඳාගත නොහැකි ප්‍රශ්නයක්. COVID-19 දකුණු අප්‍රිකාවේ වෛරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වාර්තා වෙලා තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන් මේ කිසියම් ආකාරයක ව්‍යාප්තියක් සිදු වෙතයි අනුමාන කරනවා. ඉතින් ඒක නිසා ඔබ තවදුරටත් පරිස්සම් සාගතව ජීවත් වීම අත්‍යවශ්‍යයි. ඔය කටේ දාගෙන ඉන්න එක ෆේස් මාස්ක් එක ගලවලා තැන් තැන් වල දාන්න එපා. බුදුන් මේ වඳින්න. මොකද දන්නවද? ඒක දැන් ඒක නිකන් මුකුත් නෑ. එහෙමනේ අර කියනවනේ අපිට සුමාන දෙකයි ඕනම දෙයක් මතක තියෙන කියලා දැන් තැන් තැන් වල එහෙම දකින්නවා. පාර තුටේ තියෙනවා. ජලාශාස්ත්‍රිතව විසි කරලා තියෙනවා. එහෙම ඒක කරන්න එපා. ඒක තමන් පාවිච්චි කරන එක මේකෙන් වෛරස් එක ව්‍යාප්ත වෙන්න පුළුවන්. සාක්කුවේ දාගන්න ඊට පස්සේ ඩස්බින් එකට දාන්න. එහෙම නැත්නම් පුච්චලා දාන්න. ඒක වඩාත් සුදුසුයි. PG Martin luggage collection එක අපිත් එක්ක ඉන්නවා. කවදා හරි දවසක නැවත සුපුරුදු පරිදි සංචාරය කරන්න අවස්ථාව ලැබුණා. මොකද මේ ගොඩාක් ශිල්පීන් ශිල්පිනියන් නිතරම විදේශගත වෙනවා. ක්‍රීඩිකාවන් විදියට, ශිල්පීන් ශිල්පිනියන් විදියට, වෘත්තිකයන් විදියට. ඉතින් ඒ යන වෙලාවේදී හොඳ ලැගේජ් එකක් අතේ තියෙන්න ඕනේ. මොකද එහෙම නැත්නම් තමන්ගේ බඩු භාණ්ඩ එකතු කරගන්න වෙන්නේ සවලෙන් තමයි. එහෙම ප්‍රශ්න ඇති නොවෙන හොඳ ලැගේජ් කලෙක්ෂන් එකක් විදියට අපිට PG Martin ලැගේජ් කලෙක්ෂන් හඳුන්වන්න පුළුවන්. ඊට පස්සේ මල්ටිලැක් අපිත් එක්ක ඉන්නවා. අවුරුදු කාලෙට පොඩක් කලවොෂ් කරන්න ඒව අදහසක් තියෙනවා නම් මල්ටිලැක් හැදෙන රටේ හැදෙන පාට ඔබට ඒකට වඩාත් ප්‍රයෝජනවත්. ඊට පස්සේ අඳුර මකන සොඳුරු එළිය
men LED අපිත් එක්ක ඉන්නවා. මේ පිරිසත් එක්ක පැය දෙකක් අප ඔබ සමග ප්‍රේතවතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 notes. අපගේ සඳ
මතකද හමුවා සවනේ දිගාවී ලම්බිපි රැකාලේ සවනේ දිගාවී ලම්බිපි රැකාලේ සෝකෙල්ලිගිලේෝ රහද සල්තානේ ඒසී ලෙස මතකද හමුවා මාත භවේදී මතකද හමුවා මනෝජය ගහණ්ඩයි හොඳටම ගහන්න දැන් හරි බැලන්ස් කරලා තියෙනවා තබ්ලාවයි රුලක් එකයි මේ අද ඉරියක හොඳටම වැඩ ගන්න පුළුවන් ඉෂාක් ඉන්නවා කියලා. ඉෂාක් මේ අපිටත් ගහනවා. අන්න ඒකයි මේ දැන් සාමාන්‍යයෙන් අපි පන්සලකට පල්ලියකට කෝවිලකට ගියාම හැසිරෙන විදියයි සංගීතය ඇහෙන තැනක හෝ අහන තැනක අපි හැසිරීම හරි වෙනස් නේ. මගේ දෙපැත්තේ ගෑන් ළමයි නම් අපරාධය කියන්න බෑ. තබ්ල ගන්නවා. ඉතින් තබ්ල ගන්නවා, අප්පුඩි ගන්නවා, ඩ්‍රම් ඕන දෙයක්. අනිත් අයත් එහෙම ඉන්න මොකද හේතුව මේක මේ අපේ ඇඟේ තියෙන ස්ට්‍රෙස් මොන හරි තියෙනවා ඒව ඔක්කොම අයින් කරලා දාගන්න මේ වෙලාවේ. මේ පැය දෙකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මම අර ගිය සතියේත් කිව්වා අපේ රටේ සිද්ධ වෙන සමහර දේවල් දැක්කම මේ මිනිස්සු මේ කලාවත් එක්ක ජීවත් වෙන අය නෙමෙයි දදී හාමුදුරුනේ ඇයි මේ වගේ දේවල් අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඉතින් අපි එහෙම හිතනවා මේ වෙලාවේ ඔබේ හිතේ තියෙන මානසික තැවුල් වේවා ප්‍රශ්නකාරී දේවල් සියල්ලක් මත අරලා දාන්න. ඒවා එහෙවේ ගහගෙන යන්න දෙන්න. මේවා විඳින්න. මේවා බොහොම අමාරුවෙන් එක්කාසු කරපු අපිට තියෙන අපේ වස්තුන්. ඉතින් ඒවා විඳලා ජීවිතේ පොඩ්ඩක් වෙනස් කරගන්න. ඉෂාක් මගේ ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැති පුද්ගලයෙක්. මොකද හේතුව මම මේ වෘත්තිය පටන් ගන්න 1998 අවුරුද්දේ අන්තිම හරිය විතර 99 ඉඳන් විතර වගේ මම ඉෂාක්ව දන්නවා. මොකද හේතුව මගේ පළවෙනි විදේශ සංචාරයේ කුවේට් රාජ්‍යයට යනකොට ඉෂාක්, සුප්‍රියා, බයිලසැන්ටි, අසංක ප්‍රියමන්ත පීරිස් ඒ හතර දෙනාත් එක තමයි මට එදා කුවේට් වලට යන්න හම්බුනේ. මම එදා තමයි දැනගත්තේ ඉෂාක් කියලා කියන්නේ මොනතරම් විශාල මිනිස්සෙක්ද කියලා. මේ පුංචි ශරීරය ඇතුලේ මා විශාල තොරතුරු ගබඩාවක් තිබෙනවා. අඩු වැඩි වශයෙන් මේ වැඩසටහන තුල දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන වැඩසටහනක් නොවන නිසා මම වාසනාවන්තයෙක්. මොකද මට ඒ තොරතුරු ඔබට දීමේදී යම් තාක් දුරට සීමා බන්ධන වලට යටත් වෙලා තමයි ඉදිරිපත් කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම නොවුනා නම් ඉෂාක් කියලා කියන්නේ හොඳ කතාකාරයෙක්. සායන දේවල් තියෙනවා. මේ ගීත නිර්මාණය වෙන්නේ මොකද බෙග් මාස්ටර් එක්ක
බෙග් මාස්ටර්ගේ පවුල ටිකක් ලොකු පවුලක්. ඉතින් ඒකේ දරුවෝ හැමෝම ගායනයට සම්බන්ධ වුණා. ඒ අය අතර ඉෂාක් විශේෂයි. මොකද ඉෂාක් ළඟින්ම හිටියා බෙග් මාස්ටර්ගේ නිසා මේ ගොඩාක් ගීත නිර්මාණය වීමෙන් පසුබිම ඉෂාක් දන්නවා. ඉෂාක් ඔය ගීතය සම්බන්ධව එහෙම යමක් අපිට විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන්ද? ඔව් මේ ගීතේ සංගීතත් කරේ वी बलसारा කියලා බොම්බේ මහාභාරතයේ බොම්බේ නුවරේ ඉන්න කෙනෙක් ගීත රචනා කරේ ප්‍රේමකීර්ති අල්විස් මහත්මයා. ඉතින් මේක හින්දි තනුවක් මොහමඩ් රෆි මහත්මයා ගායන කරලා තිනා. අද වෙනකන් මම හොයනවා මේක හින්දි ගීතේ කොහෙද කියලා. හින්දි ගීතේ තව වෙනකන් මට ඇහෙන්න ලැබුණේ නැහැ. හැබැයි හැමෝම කියන්නේ තාත්තා කිව්වට පස්සේ මේක අපේ මේ ගීතයක් ඒ ලස්සනට ගායන කරලා තියෙනවා. මේ මෙලඩි එක ඇහුවම හරි සුන්දර මෙලඩි එකක්. සාමාන්‍යයෙන් ඇහෙන්නේ නැති මෙලඩි එකක්. මේක ඒ තනුවත් එක්ක රචනාත් එක්ක ගායන කරලා තියෙනවා. ඉතින් මම ඒ කාලේ ගායන කරන එක බලාගෙන ඉඳලා තියෙනවා. කවදා හරි මටත් අවස්ථාවක් ලැබුණොත් මම මේ ගීත ගායන කරන්න කියලා තමයි ශේෂ්ඨට ආවේ. ඉතින් මේ ගීත හරි ජනප්‍රියයි. හැමෝම අහනවා මේක. තාත්තගෙන් ඇහෙන්නේ වැඩි මේ තාත්තා කීප එකක්ද කියලා. තාත්තා කිව්ව ගීතයක් තමයි. තාත්තා ගායනා කරේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියාගෙනද එහෙම නැත්නම් උර්දු භාෂාවෙන්. ඉෂාක් නම් අද ගායනා කරන්නේ සිංහල භාෂාවෙන් ලියාගෙන. නේ? තවස ආජීවනය ගැන මොන කතාවද නේ? ඉතින් ඒක උර්දු භාෂාවෙන් ලියාගෙන සින්දු 9-10ක් විතර කිව්වා කියලා කියන්නේ ඒක හිතා ගන්න බෑ. ඉෂාක් ඒ ෆීල් එක වෙනම එකක් නේ. අද ඒ බෞද්ධ ගීත ඇහෙනකොට උනත් ඒ දැනෙන දේ ඒක ගායනා කරලා තියෙන්නේ ඉස්ලාම් භක්තියෙක්ද මුස්ලිම් ජාතියෙක්ද කියන එක දැනෙන්නේ නැහැ. අපිට ලැබෙන බුද්ධාලම්බන ප්‍රීතිය. නෑ ඒක බලන්න බුද්ධ ආගම ගීතයක් ගායන කරනකොට වෙනම මූඩ් එකකින් ගායන කරන්නේ. ඒකම ආදරෙන් ආදරියේ රුචිරාන් කියලා කියන්නකො පොඩ්ඩක්. පොඩි නේ. පොඩි. මේ පොඩි ආදරියේ රුචිරාන් පොඩි කියලා කියන්නේ. නෑ ඒක මට ආපු එකක්. ඒ මනෝජ්ගේ මගේ රහස් කුමන්ත්‍රණය. ආදරියේ රුචිරානනි ලියලනවා තව සෝකේ වැළපෙනවා මාද හිරගේ ආදරියේ රුචිරානනි මගේ ආදරියේ සුවනින්දේ රස සිහින වෙලේ ඇතිලා හමනා සුළඟද වේ එන්නේ කවදද ඇගේ මුව කමලේ ඕද වැඩන සිනා රසයේ ගිලිලා යලිමා සැනසෙනේ ආදරියේ තව තියෙනවා ගීත කීපයක් එහෙම හිතේ මේ රස අපිත් විඳිනවා. ඒක මම ඉස්සර ගීතේ තබ්ලා වාදනය කරද්දී පළවෙනි සින්දේදී මට හැබැයි කනගාටුයි. මනෝජ් මල්ලි ගැන. දැන් අපිට ওই වගේ ජවෙන් බෑක් කරන්නේ නැහැ නේ. ඇත්තටම මේ මම බලන්න හිටියා මන් දී බැලුවත් නෑ. යනවා දැන් පෑඩ් එක දෙන්න තුන් දෙනා සෙට් වෙලා අනිත් තමයි වාදක ගැන කියනවා නේ. හරිම ආසයි. ඉතින් අපිත් විඳිනවා ඇත්තටම මම සැපයි රහයි. තාත්තව දැකලා තියෙනවා විතරයි මචං. එක කාලයක් අපි දෙන්න වේදිකාවේ අපි ගොඩක් තියෙනවා දේක. හරි අපි ඉවත් පොඩ්ඩක් අඩුවට විශේෂයෙන් කතා කරමු. අපි යන් සංජීවනී නෝන ගාවට. මොකද හේතුව අක්කේ මේ අර පළවෙනි ගීතේ අම්මා ඔයාට කියපු එකක්ද ඔයා දුවට කියපු එකක්ද කොහොමද? ඒක අම්මයි මමයි මම අවුරුදු 17 විතර අම්මත් නෑ 15 විතර අම්මගේ දැන් කන්ඩිෂන් එක කොහොමද? අම්මට තියෙන රෝගී තත්ත්වය හොඳ වෙන එකක් නෙවෙයි කියලා අපිට කියලා තියෙනවා. ඉතින් අපි ඒ තත්ත්වෙට තේරුම් අරගෙන අපි ඒකට මුණ දෙන්න හිත හදා ගන්නවා. ඔයා කොවිඩ් 19 US ගිහිල්ලා ආවා? මම ගිහිල්ලා ආවා. නොවැම්බර් මාසේ මම ගියා. අතන මේ නොවැම්බර් මාසේ තමයි මල්ලි මම ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකාවක් වගේ හිටියා ඒ කාලේ. ඒතර මං අම්මා බලන්නම ඕනේ හින්දා හිටපු සභාපතිතුමාටත් කියලා අවසර අරගෙන මම අධ්‍යක්ෂක මණ්ඩලෙන් ඉවත් වෙලා තමයි නොවැම්බර් මාසේ මම ගියේ ඇමරිකාවට. ඒත් අපි 4 දෙනාම වටේ හිටියත් මොනවා කරත් ලෝකේ ඉන්න හොඳම දොස්තරවරු ප්‍රතිකාර කරත් අම්මගේ තියෙන තත්ත්වය
හොඳ කරන්න බෑ කියලා ඒගොල්ලෝ කෙලින්ම කියන අපේ අය වගේ නෙමෙයි ඒගොල්ලෝ ඒ දොස්තරවරු ඇත්ත තත්ත්ව කියා දෙනවා අපිට හිත හදාගන්න. ඉතින් මේ ගීතය අම්මයි මමයි මම මගේ දුවගේ වයසේ ඉන්නකොට ඊටත් වඩා පොඩි කාලේ අම්මා මට කිව්වේ මේ ග්‍රේෂන් ආනන්ද මහත්මයා සංගීතවත් කළ ශ්‍රීමා ආනන්ද මහත්මිය වචන ලියලා. ඒතර පහු කාලීනව ඒ ගීතයම මම මගේ දුවත් එක්ක ගායනා කරා. මට අද ගායනා කරනකොට මට මතක් වුණේ ඒ දෙන්නම මගේ ළඟ නැහැ. දුවත් ඉන්නේ විදේශගත වෙලා ඉගෙන ගන්නවා අම්මත් නැහැ. ඒ ජීවිතය ඔහොම තමයි. right. උපේකා ඔයාගේ ස්වතන්ත්‍ර නිර්මාණ තියෙනවා. ඒ කිරුලින් පස්සේ තමන්ගෙම කියලා වෙනම සංගීත රටාවක් අඳුරගෙන ශෛලියක් අඳුරගෙන ලොකු ගමනක් යනවා. ඒ අතරේ තමයි ඔය කොච්චි කියලා එක්ස්පෙරිමන්ට් වැඩක් එන්නේ එළියට. කොහොමද කාගේද අයිඩියා එක? කවුද අනිත් අය ඔයත් එක්ක සම්බන්ධලා ඉන්නේ? කොච්චි කරල් ටික ශශිකා නැටලි එරන්දි උපේකා. හරි. ඒ හතර දෙනා මං වෙනෙක් කෙනෙක් අල්ලපු ගෙදර නිකන් ළමයා වගේ ඒ නම් තුනට ඒක ඕනේ ඉතින් අපි හතර දෙනා ඉතින් ඒ තමයි කොච්චි කොච්චි නිර්මාණය වෙන අදහස ආවේ මගේ ඒක නිර්මාණය වෙන්නේ මගේ හස්බන්ඩ්ගෙන් ඒ කියන්නේ එයා නැත්තම් ඒ වගේ දෙයක් එච්චර ශක්තියක් දාන්න මට බෑ එයා නැත්තම් කොච්චි කියලා එකක් එන්නේ නැති වෙයි. නැත්තම් මට තනියම අදහසක් තිබ්බත් ඒක තියාගෙන ඉඳී හිතේ උනට කරගන්න තරම් එච්චර ලොකු මේ මානසිකත්වයක් මට තිබෙන්නේ නැහැ. ඉතින් කොහොමද ඉතින් කාන්තාවකට එහෙම පිරිමිගේ ශක්තිය එන්න ඕනේ වඩා සාර්ථක කරගන්න නම්. ඒකත් දරුණුයි. ඒකින්ද එහෙම නොකිය ඉමු. ඔව් ඒක හරි අද විශේෂයෙන්. අද වගේ දවසක විශේෂයෙන් වගේ වචන පාවිච්චි කිරීමේදී වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. සමහරවිට අපේ නිෂ්පාදකවරු මේ අද කාන්තා දිනේට පස්සේ නිසාද මන් දන්නේ නැහැ. මේක මනෝජ් හිතලම කරපු දෙයක්ද මන් දන්නේ නැහැ. කාන්තා ප්‍රමාණය වැඩි අද. කාන්තා ගහණය වැඩි. කාන්තාවන් 4 දෙනෙක් සහ පිරිමි 3 දෙනෙක් අපි මොනා කරන්නද? මොකද්ද? ආයෝ ඉෂා. ඕකේ කියන්න ගියත්. සහ මගේ දෙමාපියෝ, ඒ වගේම මගේ සහෝදර සහෝදරියෝ, ඒ වගේ ප්‍රගීත අයියා, සේපාලි අක්කා, ඒගොල්ලන් ඒ කියන්නේ ගොඩාක් ක්ලෝස් අය තමයි මේක වැඩේ සාර්ථක කරගන්න සෑහෙන අතක් දෙන්නේ, හයියක් දෙන්නේ, පස්සෙන් ඉන්නේ. මේ එදා ඒ කිරුළට යන කාලේ පස්සු කාලීනව තමයි මම හිතන්නේ ගොඩක් අය ඒ ජයග්‍රහණයෙන් පස්සේ තමයි දැනගත්තේ මේ කාගේ කවුද කියලා. ඒ කියන්නේ අපිට අද ඒ වාසනාව තියෙනවා තාත්තයි දුවයි දෙන්නම තියාගන්න. ඒ කියන්නේ ඩොලිසියා නමින් ඉන්න පුද්ගලයාගේ චන්දුගේ බාලදුවනියන්ද තමයි බාලදුවනේ? ඔව් බාලදුව. බාලදුවනේ. බාලදුවනේ. සීයේ දැන් මන් දැන් මේ මෙයා ගායකයෙක් වෙච්ච එකේ ප්‍රතිඵල මොනවද දන්නවද? නෑ තාත්තා මම තාම මගේ ගෙදර. ළමයි බලන්නේ මම මෙයාගේ පොඩි පෙටියා. කොච්චි කරලා නෙමෙයි. නැනි. විසම කොච්චි තියෙනවා අර අපේ ගමේ භාෂාවේ කාක් කොච්චි කියන. කාක් කොච්චි කරලා කොල්ලා. සුපිරි කොල්ලා. ආව්. තාත්තලා පුතාලා නෑ. අම්මයි තාත්තා අපේ ගෙදර ආවම බයි බයි කියන අම්මයි තාත්තා වෙලෝන. ඕ. සීයා ඕනේ. එයාට උනේ 100යි මේ 100යි එයාගේ තාත්තගේ 100යි. අපි දෙන්න නම කරදේ. හොඳ මේ ලස්සන මූණක් තියෙන පුද්ගලනේ චන්දු. හැඩකාර පුද්ගලයෙක්. අහන්න ඒ ස්වභාවය මේට අවුරුදු 20කට දිගට කලින් ස්ටේජ් එකට එනකොට ඒ ස්වභාවය වෙනස් කරන්න ඕනේ කියලා ඒ කාගේද අයිඩියා එක? ඒක මගේම අයිඩියා එක. මම විශාරද අමරදේවයන්ගේ වික්ටර් මහත්මයාගේ ඒ වගේ ප්‍රබුද්ධ ගීත ගායනා කළේ. විශේෂයෙන් කියනවා නම් අපේ මනෝජ් පීරිස් මහත්මයා දන්නේ නැහැ. සනත් නන්දසිරි මහත්මයා සහ මල්කාන්ති නන්දසිරි මහත්මයා බයිලසැන්ටි. ওই තුන් දෙනා මම ඒතකොට වෙළඳ කලා ෆැක්ටරි එකට වැඩ. හැබැයි සංගීතයත් අරින්නේ නැහැ. මිහිරි මීපෙනි කියලා සංගීත ප්‍රසංගයක් තිබුණා. ආධුනික ගීත අරගෙන 82000ක් විතර වෙළඳ කලා වෙච්ච දිනලානේ. සමාජිකව මම අමරදේව මාස්ටර්ගේ මින්දා දීසර සින්දු ගීතේ ගායනා කළා. ඒව නෙමෙයි. මමත් ඉතින් බයිලසැන්ටි තියෙන තුන් දෙනාට යන්න කියලා මම මේ මොකද්ද? ඇබුලුණු ගිනින්ද ඒ සින්දු කිව්වා. කියද්දි දැන් අර ඉන්නදී කියන එක හරි නැහැ කියලා ඕගනයිස් කර වෙන එකක් කියන්න කියලා. මම සීටි ප්‍රාන් මහත්මයාගේ ආරඩින්ගක් ඉන්න පුළුවන්. මේ පරණ කතන්දරයක්. සන්සන් බෑන්ඩ් එක බෑක් කළේ. ශෂි මට දෙන්නකෝ ඇවිල්නු කිනි දැන් පොඩ්ඩක්. පොඩ්ඩක් පොඩි මගේ තම එකක් කියන්න මම ඒ හඬක් ඇත්තෙම නෑ නෑ කමන්න දැන් කචල් වොයිස් එකක් එන්නේ නිකන් පොඩි ට්‍රයි එකක්. පිට
ඇවුලුණු ගිලිතලු නිවිලියා ඇමට හමු වූවා ඇති බොයිස් ස්තුතියි අම්මා එතකොට සොලන්ජී මේ දවස්වල ටුවර් නැහැ තරඟ නැහැ තරඟ දැන් ඉදිරියේදී තියෙනවා. ඒ කියන්නේ ලබන මාසෙ ඊළඟ මාසෙ වෙනකොට ඔලිම්පික් ක්වොලිෆයර්ස් තියෙනවා. එහෙනම් දැන් ඒකට පුහුණු වීම කටයුතු කරගෙන යමින් පවතිනවා. දැන් සාමාන්‍යයෙන් අපි අවුරුද්දක් ඉඳලා ඇනිවර්සරි එකක් තිබුණා. ඒ කියන්නේ කොවිඩ් ඇනිවර්සරි එක ලංකාවේ අපි සමරුවනේ. පළවෙනි රෝගියා වාර්තා වෙලා වර්ෂ පූර්ණයේ තිබුණා. ඒ කියන්නේ අවුරුද්දක් අපි මේ වසංගතෙත් එක්ක ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් ක්‍රීඩිකාවක් විදියට මේ කාලය ඇතුළත කායිකව සහ මානසිකව ඒ කියන්නේ වෙනද තරම් ප්‍රැක්ටිස් කරන්න නැහැ. වෙනද තරම් මැචස් නැහැ. ඉතින් එහෙම වුණාම මේක කිසියම් විදිහක බලපෑමක්. ඔව් ලොකු බලපෑමක් තිබ්බා. මොකද මේ දැන් අපි සතියේ දවස් 7ක් විතර සතියේ දවස් 6ක් විතර අනිවාර්යයෙන්ම ප්‍රැක්ටිසස් කරනවානේ. ඉතින් එහෙම කළා එකපාරට දැන් කොවිඩ් ෆස්ට් වේව් එක එන්න ඉස්සෙල්ලා මම කියන්නේ ලංකාව 18 වෙනිදා ලොක්ඩවුන් කරනවා 23 වෙනිදා යන්න හිටියේ ඔලිම්පික් ක්වොලිෆයර්ස් වලට. මොකද ඔලිම්පික්ස් ඔක්කොම පෝස්ට්පෝන් වුණානේ. ඉතින් ඒ අන්තිමට පෙබරවාරි 14 වෙනිදා තමයි සම්පූර්ණ ටූර්නමන්ට් එක ප්ලේ කරේ. ඊට පස්සේ දැන් මේ ඔලිම්පික් ක්වොලිෆයර්ස් වලට ප්‍රැක්ටිස් කරන අතරතුරේදී තමයි යන්න ඕනේ මෙන් කියලා වීසා ගහලා ඔක්කොම කරලා තියෙදි තමයි මේක වර්ල්ඩ් වයිඩ්ම මේ ස්ප්‍රෙඩ් අවුට් වුණේ. ඉතින් ඊට පස්සේ ඉඳන් අවුරුදු 1.5ක් විතර යනකම් කිසිම පුහුණු වීම කටයුත්තක් කරන්න ඒ කියන්නේ අපිට ගවර්න්මන්ට් එකෙන් අලව් කරෙත් නැහැ. Tamanට පුළුවන් විදිහට. ඉතින් ඒ තුන බලද්දී දැන් අර එහෙම දවස් සතියේට දවස් 6ක් විතර ප්‍රැක්ටිස් කරපුවා අපි අර අමාරුයි. කියන්නේ කකුල් ඉදිමෙන්න ගන්නවා. ඒ කියන්නේ අපි හැම මැෂින් එකක් වගේනේ ඉතින්. ඉතින් ওই කකුල් ඉදිමෙන්න අරගෙන ඉතින් ඔය වගේ තියෙනවා කොච්චර අපි ගෙදර හෝම් වර්ක්අවුට් එකක් කරන්න ගියත් අර අතන තියෙන මේ ඒ ෆිට්නස් ලෙවල් එකට එන්න ටිකක් අමාරුයි. කොච්චර දෙවුවා කරත් එක්සර්සයිසස් කරත් අර තිබ්බ ඒ ස්පීඩ් එකයි අපි අර නෝමලි ප්‍රැක්ටිසස් විදිහට යන විදිහ ඒක කවර් අප් කරගන්න බෑ අපි නෝමල් ඉන්ඩිවිජුවලි කරන ඒවත් එක්ක. මට ප්‍රැක්ටිස් එක නැති වුණ හින්දා තමයි. ඔව් ඒක අන්තිමට අප්ලෝඩ් ස්වයං පුරුෂත් එක හම්බුණා එක්තරා ස්ථානයකදී. අම්මේට මම කොහෙද යන්නේ? ඩයට් ප්ලෑන් එකකට මේ රිසල්ට් එක තියෙනව නේද? ඒ ෂේප් එක තියෙනවා. රයිට් අපි තව ගීතයකට යමු. ප්‍රේතෝත්‍ර මේ සතියගේ සප්තස්වර රිද්මය 7 notes. 1 2 3 4 උඩින් හඬ මාවා අන්න පුතේ තරහෙන් එබි බලනවා කන්ද උඩින් එබි බලනවා කන්ද උඩින් හඬ මාවා අන්න පුතේ තරහෙන් එබි බලනවා කන්ද උඩින් එබි බලනවා
උඩින් එවි බලනවා කන්ද උඩින් එවි බලනවා කන්ද උඩින් එවි බලනවා ස්තුතියි සංගීත කණ්ඩායම සියට සන්තෝෂයිද මනෝජ්ගේ තබ්ලගේ සද්ද හොඳට ආවා රිදෙන්න දෙනවා රිදෙන්න කියන්නේ අපිත් එක්කන ෆියෝඩෙල් කිරිතේ විශේෂයෙන් මේ මනෝජ් වගේ උදවිය ගැන හිතලම හදපු නිෂ්පාදනයක් මොකද ගෘහණියගේ සහයෝගය නැත්තම් සමහරවිට තේකක් හදාගන්න බෑ වගේ මතයක් තිබුණා නම් ඒක වෙනස් කරා සම්පූර්ණයෙන්ම තේකක් හද වෙන ගත වෙන කාලය විනාඩි 3ක් 4ක් වතුර උණු කරන්න ඕනේ සීනි පිටිත කාලම් කරන්න ඕනේ තේකුල දාන්න ඕනේ මහ විජ්ජුම්බරයක් නේ ඒක සෑහෙන දුරට අඩු කළ තුන ෆියෝඩෙල් කිරිතේ හරහා තප්පර 30කින්ට රසවත් කිරිතේ එකක් නිෂ්පාදනය කරගන්න පුළුවන් ෆියෝඩෙල් හරහා හැන්දි දෙකක් දාලා උණු වතුරට දිය කළා එවෙලම පානය කරන්න පුළුවන් හරි ශනිකයි තප්පර 30ක් කියලා කියන්නේ බොහොම අඩු කාලයක් ඊට පස්සේ අපිත් එක්කනවා SB Fashion අවුරුද්ද කලින්ම ඔබට ඔබ කැමති විලාසිතාව තෝරගන්න අපි ආරාධනා කරනවා. තදබදයකින් තොරව දැන්ම ඉඳන් තෝරාගන්න. විවිධ මෝස්තරේ නවීන මාදිරියේ විලාසිතාවන් රසක් දැන් SB ප්‍රදර්ශනාගාර වලින් ඔබට ලබා ගන්න පිළිවන්. ශාඛා 20කට වැඩි නවතම ශාඛා පොළොන්නරුවේ විවෘත වන බවත් පොළොන්නරු වාසී සියලුම දෙනාට අපි තාම සතුටින් මතක් කරන්නට කැමතියි. SB Fashion ඇවිත් බලන්න සත්තයි ඔබ ආයමත් වෙනවා. ඒ වගේම ෆිවුරා නිෂ්පාදන අපිත් එක්ක ඉන්නවා මෙඩිටෝල් විෂ බීජනාශක දියර. ඔබේ පවුලේ ආරක්ෂකයා මෙඩිටෝල් කොරෝනා වෛරසයට එරෙහි සටනේදී 100%ක්ම ඔබව ආරක්ෂා කරන ඔබේ පවුලේ සටන්කාමියා මෙඩිටෝල්. ඒ වගේම PG Martin luggage collection දෙස් විදේශ සංචාරයේ විශ්වසනීය සහකරුවා PG Martin. ලංකාවේ හරි ලෝකේ කොහේ හරි රටක සංචාරය කරනවා නම් ලෝකේ කොහේ හරි තැනක සංචාරය කරනවා නම් ලංකාවේ ඇතුළ වුණත් ඔබ ගමනක් විමනක් යනවා නම් ඔබේ බඩු භාණ්ඩ හොඳට පරිස්සම් සාගතව ගෙනියන්න PG Martin luggage collection එකට ඔබට වඩාත් ප්‍රයෝජනවත්. PG Martin luggage collection දෙස් විදේශ සංචාරයේ විශ්වසනීය සහකරුවා. ඒ වගේම මල්ටිලැක් අපිත් එක්ක ඉන්නවා. මල්ටිලැක් ඊයම් රහිත 100%ක්ම ශ්‍රී ලාංකේය නිෂ්පාදනයක්. ලංකාවේ විශාලතම තීන් තපනයන කරුවා මල්ටිලැක් තෝරා ගැනීමට වර්ණ රසක් තෝරා ගන්නා වර්ණ බැංකුවක් තියෙනවා කියලා අපි විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. ඕනෑම කාලගුණික සහ දේශගුණික තත්ත්වයකට ඔරොත්තු දෙන තීන්ත වර්ගයක් මල්ටිලැක් හැදෙන රටේ හදන පාට. ඒ වගේම දිවයින පුරා 4000කට අධික වෙළඳ නියෝජිතයින් සංඛ්‍යාවක් ඉන්න මෙන් LED අලෙවින් පසු විශිෂ්ට සේවාව වසර 50ක වෙළඳපොළ විශ්වාසය සමගින් ඔබ වෙත එන අඳුරු මකන සොඳුරු එළිය මෙන් LED. මේ සතියක සප්තස්වර රිද්මේ 7 notes අපි තවත් වෙළඳ විරාමයක් සඳහා යමු වෙනවා. විරාමයෙන් පසු අපි නැවත හමු වෙනවා.
පොඩයි මේ පොඩ මේ ඉන්න ඩිංගිට එන්න කතා කරා මම ඔහොම ඉන්නවා මෙයා මේ තනි කර බොරුව කරන්නේ මෙයා මේ නෙට් බෝල් මේ බාස්කට් බෝල් නේ සින්දු කියනවද කොහෙද නෑ මේක අපි කිව්වට වැඩ නැහැ උස පිළිපද මේ පොඩි මෙයා හයිස් දාලා දින පොඩ්ඩක් ඒ වුණා උසයි නෑ දාලා ඉන්නේ. විශ්වත් කොට දාන්න බෑ යක් මේ එතන මේ ඇත්තට මේ සින්දුව මේ මගේ හස්බන්ඩ් ඉන්නේ රට. එයා හරි ආස සින්දුවක් මේක. මට මුලින්ම කිව්වා කියන්නේ මොන හරි තියනවා නම් ওই සින්දුව මේ සින්දුව කියන්න කියලා තෝරගත්තේ. ඉතින් සමහර වෙලාවට කියන්න බෑ. ඉතින් අර මේ අපි කෑ ගහන හින්දා එහෙම පොඩ්ඩක් වොයිස් එකම නැහනේ. දැන් එයා රටින් සමහරට බලාගෙන ඇති. කොහෙද ඉන්න රට? එයා ඉන්නේ ඩුබායි රාජ්‍යයේ. ඩුබායි. මේ ඔය සාමාන්‍යයෙන් ඔයා ඇරෙන් අනිත් නෙට්බෝල් ටීම් එකේ ඉන්න බාස්කට්බෝල් ටීම් එකේ ඉන්න අය ගොඩක් ඔය වගේ සිංගින් මේ කැපැසිටි එක තියෙන ඉන්නවද? ඔව් සින්දු කන් පුළුවන් කට්ටිය ඉන්නවා. ගොඩක් සින්දු වගේම ඩාන්ස් කන් පුළුවන් කට්ටිය. මේ හැර තවත් අය සිටිලු. විමසා බලන්න විවිධ වැඩසටහන් වලට ඉදිරියේදී සම්බන්ධ කර ගැනීම හැකියාව තියෙනවා අපිට. හරියට අපි පොඩ්ඩක් දැන් කතා කරමු ගීතා විනෝදිනී කුලතුංග මහත්මියත් එක්ක. අනිත් එක තමයි පුදු අපච්චි අද ඔයගේ ටීම් එකේ පුදුම ජවයන්නේ තියෙන්නේ. ඈ කොහෙද ඉස්සි මෙච්චර කාලේ? අද ගානවා කපිලේම. චාචි මේ අද මේ අපි ඔව් නෑ වෙනද ඔය ගාන්න අද මේ අපි දැන් ශ්‍රී ලංකාවේ මොකක් රූපවාහිනී මාධ්‍ය බලද්දි දකින්න මේ සමාවෙන්න ඇත්තටම සීරියස් ඈ ඕයි ඇත්තටම සීරියස් මෙයා කවුද අපි මනෝජ් මල්ලි පවා මේ ඔයා නම් මහත්තයෝ හිත තරහ වෙන්නව මල්ලි අපි එකක් හිනා වෙන්න අඩු ගන්න ඔච්චරවත් හිනා වෙන්නේ නැහැ අද තනික පන්සලක් පල්ලියක් වගේ මාර ලස්සන අනිත් වෙන කොහමද ලකින ජීවිතේ කතා කරන්නේ අල්ලපු වැඩේ බෝම්බයක් ගැව්වත් එයා බලන්න ලකී ලස්සනද අපි ලකීනේ කියන්නේ ලකී ඇත්තටම සීරියස් ඔක්කොම යාළුවෝ ඇත්තටම සීරියස් කියන්නේ නෑ මම හැමදාම ඇත්තටම කියන මෙයාලා පොඩ්ඩක් කියමු කාඩ් එක ගහලා මට මේ දැන් මේ පොඩි ළමයි මේ ඇඟිලි බිබි හිටපු ඔව් දැන් ලොකු වෙලා අතරෙන් කියන්නේ කොට ගහන් හිටපු කට්ටිය නේද දැන් ඉතින් ටික පළවෙනි කියන්නේ නෑ මාධ්‍ය සදාචාරය කියලා දෙයක්ත් තියෙනවා සමහර වචන තියෙනවා ඩිලීට් කරලා තමයි ඒක අපිට ප්‍රොනවුන්ස් කරන්න වෙන්නේ අපි ගීතා විනෝදිනී කුලතුංග මහත්මියත් එක්ක කතා කරමු ආචාර්යවරියක් බෞද්ධ කාන්තා විද්‍යාලයේ ඊට පස්සේ තමයි ලක්ෂණ ආයතනයත් එක්ක සම්බන්ධ වෙන්නේ මාකටිං මැනේජර් විදියට නේ ගුරු වෘත්තියට සමුදීලා වෙනත් ශිෂ්‍යයෙකුට යන්න හේතුව මොකක්ද? මගේ උසස් පෙළ කරන්න තමයි මම බෞද්ධ කාන්තා විද්‍යාලයට ගියේ. ඒ ගිහිල්ලා උසස් පෙළ කරලා ඉවරුනාම මට ඇත්තටම මේ ආරාධනාවක් ලැබුණා උගන්වන්න එන්න කියලා. ඉතින් ඒ අනුව එහෙම දිගටම අවුරුදු 8ක් මම හිටන්නේ. මැඩම් මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. පොඩි මේක පොඩි රොකට් සයන්ස් නේ පොඩි දෙයක්. සාමාන්‍යයෙන් අපි මේ සාකච්ඡාමය වැඩසටහන් වලදී තියෙනවා අයි කන්ටැක්ට්ස් කියලා එකක්. ඒ කියන්නේ දැන් ওই විදිය හරි මම ඉන්නේ මැද මම ඉන්නකොට ඔබතුමී උත්තර දෙන්න ඕනේ මගේ විදියට. හැබැයි සාමාන්‍යයෙන් අපි දැන් මේ ස්ටුඩියෝ එක වැඩසටහනක් කරන නිසා අපිට ඒ විදියට මේ සිද්ධාන්තය මේන්ටේන් කරන්න බෑ. අයි කන්ටැක්ට්ස් ඒ විදිහටම තියාගන්න බෑ. හැබැයි දැන් ඔබතුමී මගේ දිහා බලාගෙන කතා කරනොත් ඔබතුමීගේ මූණේ පැත්තක් පේන්නේ. එතකොට ඒ ලස්සන පැත්ත පේන්නේ නැහැ. ඒ නිසා ඔය මේ කැමරා තුනක් තියෙනවා. මේ කැමරා තුනෙන් රතු පාට ලයිට් එකක් පත් වෙන කැමරා එකක් තියෙනවා. මගේ දිහා නොබලවත් කමන්නේ ආන් එක දිහා බලන්න. Thank you. ඒක බලලා කියන්න දැන් කියන්න කතාව. මම ඇත්තටම මේ උසස් පෙළ කරන්න තමයි මම ගියේ මේ බෞද්ධ කාන්තා විද්‍යාලයට. ඉස්සෙල්ලා ඉගෙන ගත්තේ මහරගම විද්‍යාකර විද්‍යාලයේ. ඉතින් එහෙට ගිහිලා උසස් පෙළ කරලා ඉවරනාට පස්සේ මට මේ ප්‍රින්සිපල්ගෙන් ආරාධනාවක් ලැබුණා මේ උගන්වන්න දෙන්න කියලා. ඒ අනුව මම විද්‍යාව සහ ගණිතය ගුරුවරියක් විදියට අවුරුදු 8ක් සේවය කරා. ඊට පස්සේ තමයි මේ ලක්ෂලට යන්න ඕනේ. right මේ කොරේ බැලෙනවා මේ හරි ඕකට මෙහෙම දෙයක් කරන්න මේක තමයි වැඩේ දැන් ඊට පස්සේ නෑ හැමෝම පුරුදු කරන්න ඕනේ මගේ දිහා නොබල මනෝ දිහා බලන්න එතකොට යම් ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේ හරිද ඊට පස්සේ කට කොනෙන් hina වෙලා අරේ මේක ලව්වෙන්න එපා බිම බලන් ඉන්න ඕනේ නෑ මනෝජ් මන් දන්නවනේ ගොඩාක් කලින් මනෝජ් දන්නේ අන්නත් අපි දැනන්නේ මේ යද්දි පොඩ්ඩක් අමාරු එක කරගන්න ඒක වань ඉතින් මල්ලි ඒක තමයි උදාහරණ කියන වෙන්නම් හරිය අරේල තද වෙලා මම මෙතන මේ ඉන්න දැන් මට හිතන මේ ඉන්න දැන් දෙන්නෙක් තරුණ වයසේ ඉන්න කාන්තාවන් දෙන්නෙක් අනිත් දෙදෙනාම වැඩිමහලු වෙලා දුව දරුවන් ඉන්න මවරු දෙන්නෙක්
මටත් ඉන්නවා. මටත් ඉන්නවා. තමන්ගේ ඊට වඩා අධ්‍යක්ෂ ප්‍රමාණය වැඩි අම්මලා දෙන්න දෙපැත්ත ඉන්නවනේ. අර මම කලින් කිව්වේ ඒකයි. ඒ කියන්නේ සමාජීය වශයෙන් අපිට ලොකු බලපෑමක් කරන්න පුළුවන්. විශේෂයෙන් මියුසික් මේ එන්ටර්ටේන්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් අපි කරන්නේ. පැය දෙකක් අපේ දිහා මිනිස්සු බලන් ඉන්නවා. මේ වගේ වැඩසටහනකින් මිනිස්සුන්ගේ ඔළුවට මේ ගීතනවල දෙන්න පුළුවන් පණිවිඩය මොන වගේද? මිනිස්සුන්ට කොයි වගේ දෙයක් මේ හරහා තමන්ගේ ජීවිතවලට දැනෙනවද වෙනස් කරගන්න පුළුවන්ද? මේකට සංජීවනයටත් උත්තරයක් දෙන්න පුළුවන් ඈ. දෙන්නකින් දෙන්න බලන්න. ඇත්තටම දැන් මේ අපි කොවිඩ් එකක් එක්කනේ ඉන්නේ මේ වසංගතයක් එක්ක ඉන්නේ. ඇත්තටම දැන් අපි ගෙවල් වල ඉඳලා අපිට ඇත්තටම මොකද්ද ස්ට්‍රෙස් කියලා කියන්නේ. අපි හරි ස්ට්‍රෙස් එකේනේ ඉන්නේ. අපිට වෙනදා විදියට එළියට බහැලා අපි වෙනදා ගොඩක් වැඩ මේ කාර්යබහුල වෙලා හිටපු අයට එහෙම කරන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එතකොට දැන් ඇත්තටම මමත් හුඟක් වෙලාවට මමත් වැඩි ඇවිදින්නේ නැහැ. හුඟක් වෙලාවට මමත් මගේ සංගීත කටයුතුත් එක්ක තමයි මමත් ඉන්නේ. ප්‍රැක්ටිස් කරනවා, රේඩියෝ එකේ සින්දුවක් අහනවා. ඉතින් එතකොට ඇත්තටම අපිට දැනෙනවා අපේ හිතට මොළයට හරි සහනයක් ඇත්තටම. ඉතින් ඒක මේ වගේ වැඩසටහනකට ආවමත් මම නම් උපරිමයෙන්ම විඳිනවා. උපරිමයෙන්ම මම විඳිනවා. දැන් මම මේ 7 notes වැඩසටහන මම සාමාන්‍ය බලන කෙනෙක්. මම දැන් මේ සින්දු කියනකොට මමත් බලනකොට මමත් සින්දු කිය කිය තමයි මමත් බලන්නේ. මම හරි විනෝදයක් ලබනවා. ඉතින් මම ආසයි ඇත්තටම ඒ විදියට. එහෙම යනවා නම් හැමෝටම හොඳයි. හැම ලෙඩුන්ට අපි හැමෝටම හොඳයි. මියුසික් එක කියන්නේ තෙරපි එකක් සංජීවනි. මොකද හිතන්නවා මේ වගේ වැඩසටහන බලලා මිනිස්සුන්ට මොන වගේ දෙයක් ගන්න පුළුවන්ද ආයතන විදියට? ඇත්තම මේ වගේ වැඩසටහන් අර බෙහෙතක් වගේ හිතට බෙහෙතක් වගේ ඒක තමයි බොහොමයක් විදිහේ සංගීතමය වැඩසටහන් නාට්‍යමය වේවා මට හිතෙනවා ඒකට වෙනස් විදිහේ අදහසක් එකතු කරන්න ආචාර්යතුමී කියපු කතාවට මේ COVID-19 ගැන කතා කරපු නිසා මම හිතනවා COVID ගත්තත් සාමාන්‍යයෙන් සමාජයේ දිවි පැවැත්ම ගත්තත් වගකීම් විරහිත ස්වභාවයක් සමහර තැන්වල අපිට පේනවා. ඒ කියන්නේ දැන් මාස්ක් එක දාන්න කියලා කොවිඩ් පළවෙනියට ලංකාවේ ආපු කාලේ ඉඳන්ම කියලා දුන්නා. නමුත් අපි අදත් පාරේ එනකොට මම දකිනවා මාස්ක් එක දාලා ඉන්නවා. මාස්ක් එක එක්ක මෙතන තියෙනවා. ඒක කට විතරක් වහලා. ඒ කියන්නේ දාලා ඒක කනක එල්ලෙනවා. කොයි හරි ඇඟේ තියෙන්නයි ඕනේ. ඒක හරියට දාන්න ඕනේ නෑ. මං දැන් මගේ අඳුරන දන්න අයට නම් කියනවා ඕක ගලවලම නිකන් ඉන්න කියලා. මේ නිකන් අපිට දන්නේ නැති අයට කියන්න බෑ. ඉතින් අවදාරි දවසක මම මේ වැඩසටහන නාවොත් එක්ක මං අයින් කළා මේ වැඩසටහනෙන් දෙවෙනි එක ඔය ෆේස් මාස්ක් හරියට දාන්න කියලා මිනිස්සුන්ට එක කතා කළා එක්ක මිනිස්සු මට ගහලා. ඒ කියන්නේ මම එහෙම කියනවා මට නම් බලන් ඉන්න හරි අමාරුයි මගේ දකින්න මං කියනවා. ඒක හොඳයි. ඒක හොඳයි මල්ලි. ඒක එහෙම වෙන්න ඕනේ. මේ මාස්ක් එකට විතරක් නෙමෙයි මං හිතනවා අපි දැන් මිනිස්සු බෙදිලා තියෙනවානේ. පක්ෂ වශයෙන් බෙදිලා තියෙනවා. ජාතීන් වශයෙන් බෙදිලා ආගම් වශයෙන් බෙදිලා තියෙනවා. මං කියන්නේ අපි ඔක්කොම මිනිස් පවුලක්නේ. දැන් කොච්චර කවි ගීත සින්දු බණ කොච්චර කියලාද පන්සල් වල මේ ඔක්කොම රහත් වෙලා ඉන්න ඕනේ. හරිනම්. එච්චර බණ කියලාත් මේ මිනි මැරෙනවා. ළමා අපචාර සිද්ධ වෙනවා. බෙලි කපනවා. බෑග් වල දාලා යනවා මේ අපිට හිතා ගන්න බෑ සිද්ධ වෙන. ඒ නිසා මම හිතන්නේ දැන් මම දකින්න පාරේ යනකොට කාගේ හරි ළමෙක්ට කරදරයක් කරනකොට ආපේ ළමයා නෙමෙයි. අපි ඉක්මනට යන් ඒවට ගියොත් අම්මෝ පොලිසිය යන්න වෙයි කට උතර දෙන්න වෙයි නඩු යන්න වෙයි එහෙම නෙමෙයි අපිට වගකීමක් තියෙනවා අපි හැමෝම දැන් Facebook වල මූණු පොතල මම දකින්න ආරයා මොනානම ප්‍රශ්නයක් වුණා එයා මොකද්ද කරේ ඒ ප්‍රශ්නේ මෙයා මොකද්ද ඇයි මම මොකද්ද කරේ කියලා අහන්නේ තමාට තියෙනවා වගකීමක් පවුලේ ගමේ ඒ ටවුමේ කාට හරි මම දකින්න පාර යනකොට කාරලා කෙල ගහනවා පාරේ මැද මට හිතෙනවා අනේ ඔයාගේ ගෙදර සාලේ කෙල ගහනවද එහෙම මේ රට නේද අපේ. එහෙම එකක් පොඩි මගේ හැඟීමක් මේ අපේ කියලා. මේ පොදු ප්‍රශ්න දරුවෝ අපේ කාගේ හරි මාලයක් කඩන් ගියොත් මගේ මාලේ තියනවද හරි. මං එනං ගෙදර යන්න ඕනේ. එහෙම නෙමෙයි. ඉතින් මං හිතනවා අපි ඒ අතින් අපි දුර්වල වේගන යනවා. ලංකාවේ මිනිස්සු ඉස්සර එහෙම නෙමෙයි හිටියේ. ලංකාවේ මිනිස්සු හරි ආදරණීයයි. ඉතින් දැන් මං හිතනවා නවීන තාක්ෂණයත් එක්කද මන් දන්න එක කොහෙද මං හිතනවා අපිට පුළුවන් තායිමත් අවදි කරගෙන මනුස්සකම් අවදි කර අපේ වගවීම් වටහාගෙන අපි යන්න ඕනේ. ඒතර කොවිඩ් නෙමෙයි ඕන අභියෝගයක් අපිට ජය ගන්න පුළුවන්. ඒ නිසා මම හිතනවා ආකල්ප හදාගන්න නැතුව මොන රජය ආවත් මොන කවුරුන් පත් වුණා සක්‍ර දෙවියෝ ආවත් මේ රට හදන්න බෑ ආකල්ප හදාගත්තේ නැත්නම්. මේ වගේ මට පුළුවන් වචන කියලා අපි කියන්නේ ආර්ය ගති නෑරී කියලා. එහෙම එකක් තියෙනවා 90%ම. ඒක තියෙනවා දැන් උදාහරණයක් නම් වශයෙන් කියන්න බෑනේ. සමහරු කොච්චර මංග මල්ලි ඔය වැඩේ වැරදි මම නම් ඔයා කියපු දේ කඩේ මුදලාලිට මංග මුදලාලි අපි ඔක්කොම මාස් දාගෙන ඔයා
බෑ උස්ම ගන්න මම ඉතින් ඔයා මේ ඇත්ත කතාව. මම මේ කඩේ දෙමන් හන්දියේ එක්තරා කඩයක්. මට තද වුණා. මම කව දාගන්නකෝ කියලා. අත්තම කෑ ගැව්වා. දැන් බෑ එක්කෙනෙක් ඔය ජොලිසිය කියලා. ඒ දෙන් දාපු එක්කෙනෙක්. හරි දාගන්න තමයි. මම කිව්වා දාගන්න මම යන්නේ ඔයාට එහෙම කිව්වම දාගත්තා. දාලා කියලා මට පස්සේ ආරංචි වුණා. ඌට තියෙන බඩු කන ඌ කොහමද මට දාන්න ඔය නිකන් පාට් අපිට හරියන්නේ ස්ටේජ් පාට් මට එහෙම කියලා තිබුණා. මේ අපේ දුවෙක් හිටියද ඔය චන්දු මාමා ඔය ජොලිසිය කිව්වා. ඊට පස්සේ මට බැන්නා. ඉතින් ඒ කඩේට මම දැන් යන්නේ නැහැ මම. මේ සත් එක මේක සමහරට ඒගොල්ලෝ යන් ඉන්නවනම් දැනගන්න මම තරහවට නෙමෙයි ඔයා වගේ තමයි. අර ඔයා වගේ නෑ වැරද්ද දුකන එක හදන්න ඕනේ. දැන් මෙච්චර පුංචි දෙයක් නේ පොත් සරල දේවල්. ඉෂාන්ගේ මොනවද නොකිය ඉන්නේ. නෑ ඉෂා කිය හොඳ ටික. කඩේකට බඩුවක් ගන්න ගියොත් දැන් මම එයාගෙන් ඉල්ලානේ මට සීනි කිලෝ එකක් මොනවා හරි ඉල්ල ඉන්නවා කිය පිටිපස්සෙන් එක්කෙනෙක් ඇවිල්ලා මට අර මේ මම පරිප්පු කිලෝ එකයි මොන ඒකෙන් මේ මෙතන මේ මනස එක්කෙනෙක්ට සේවාව සපයනවා. අනේක මීටරේ මීටරේ අමතක නෑ මීටර සෙන්ටිමීටර වල දින්නේ. මීටරෙත් කොරෝනාවත් අමතක කරමු කවදාවත් ඇඟටම එනවනේ මිනිස්සු කෝලි මත් දැන් පිටරට වල මල්ලිලා ටුවර්ස් යනකොට බලන්නකො ලස්සනට අරයාගේ වැඩේ වෙනකම් මේ ඉර ළඟ ඉන්න ඕනේ. දැන් අපේ මෙහෙම කරන ලංකාවේ මිනිස්සුම පිටරටකට ගියාම මේ නීති වලට අනුගත වෙන්නේ නැති. ඇයි අර ඒවා පොඩි දේවල් තියෙන්නේ හදාගන්න. ඉතින් පොඩි දේවල් හදාගත්තොත් ලොකු වැරද්දක් නිවැරදි කරන්න පුළුවන්. රයි. ඔය කතාස්සේ නිතින්ම බැලනවා වෙලාව. දෙයියා හොඳුරනේ තව ටීගෙන් මේක ඉවර කරන්න තියෙනවනේ ඒක. තව ඒක ප්ලේලිස්ට් එකේ සින්දුරික මතක් වුණාම ඇඟ හීතල වෙලා යනවා. ඒ නිසා ඉක්මනට අපි ගීතයකට යනවා. සිහිනක දෙවටි ඔබ එනවා
right. දැන් අපි මේ මූලික වටේ සියලුම දෙනා ගීත ගායනා ඒ ගීතේ පුණ්‍ය කස්වියරත් මහත්මියගේ ගීතයක් තමයි ගීතා විනෝඩ් සංගීතවත් කරලා තියෙන්නේ. right මූලික වටේදී මේ සියලු දෙනාම එක් ගීතය බැගින් ගායනා කරලා තියෙන්නේ. තවත් එහෙම හිතුවක්කාරකම් කීපයක් තියෙනවා වැඩසටහනේ කළ යුතු යයි විශ්වාස කරන ඒක කරන්න පුළුවන්ද? තව කොහොමද? මොකද ඒ කියන්නේ 12යි කාලය වෙනකන් වෙලාව හම්බෙලා තියෙන්නේ. ඕ ටික මනෝජ් මාස්ටර් එක කතා කරන් ඉන්න ඕනේ. ඒකට පොඩි බ්‍රේක් එකක් දෙන්න. බ්‍රේක් එකෙන් පස්සේ ආපහු හම්බෙමු. මේ ගීතේ ඔරිජිනල් තියෙන්නේ තැටියකද ටේප් එකකද? මේක තැටියක තියෙන්නේ. මගේ මව ප්‍රවීණ ගායිකා චන්ද්‍රාද සිල්වා වීරසිංහ වසර ගණනාවකට පෙර ගායනා කරපු පැරණි ගීතයක්. ඒ පැරණි ගීත ආයි මතක් කරන්න එපා ඒවා. නැත්තම් මේ අමතක වෙනවනේ කට්ටියට. මතක් කරන්නත් ඕන. ඔය ආපහු මේ රීප්‍රොඩියුස් කරන්න වගේ නිකන් එහෙම
පුළුවන් ගුවන්විදුලි සංස්ථාවේ තමයි ඇත්තම හැමෝගෙම වගේ කාගේත් පැරණි ගීත තියෙන තැන සංරක්ෂිත වෙලා. ඉතින් ඒකත් හොඳ අදහසක්. පරණ සින්දු ටික. දැන් මොකද ඒක විවේචනාත්මක අදහසක්. ඒ කියන්නේ ඒක විවිධ විදියට අදහස් දරන. දැන් නමුත් බටහිර තත්ත්වයේ ලංකාවේ තත්ත්වයේ නෙමෙයි. දැන් සමහර ගීත තියෙනවා උදාහරණයක් අපි ගනිමු බොනියම් කියන සංගීත කණ්ඩායමේ ගීත. ඒක පසු කාලිනව විවිධ පුද්ගලයෝ ගායනා කරලා තිනවා. විවිධ නිෂ්පාදන ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක අර මිනිස්සු තමන් කැමති විදියට එහෙම වෙනස් කරලා ගායනා කරනවා. ඒකට කිසිම තහනමක් බාධාවක් නැහැ. කවුරුත් ඒකට ඊට පස්සේ අයිතිවාසිකම් කියන්නේ නැහැ. ඔරිජිනල් එකට ඒ රෙස්පෙක්ට් එක ඒ විදියටම තියෙනවා. නමුත් ලංකාවේ ටිකක් ඊට වඩා තත්ත්වය වෙනස්. ලංකාවේ ඒ සම්බන්ධයෙන් විවේචන එල්ල වෙනවා. ඒවා අයිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. හැබැයි අලුත් පරම්පරාවේ විශේෂයෙන් මේ උපේකල වගේ තරුණ හඬවල් ඕනෑ තරම් අපේ රටේ තියෙනවා. ඉතින් ඒ වගේ අයට අවස්ථාවක් දුන්නොත් හොඳයි කියන තැන මටත් හිතෙනමලි පෞද්ගලිකව පැරණි ගීත ඒ අවසර ගන්න ඕනේම හරි විදිහට අරගෙන කතා කරලා අලුත් හඬවල් වලින් යලි කියන එක හොඳයි. ඒතර ඒ ගීත මැරෙන්නේ නැහැ. ඉතින් මම නම් කැමතියි ඒකට. right. මේක අද දවසේ බෙග් මාස්ටර් ගන්න උපහාරයක්. ඉෂාක් වගේ කෙනෙක් මෙතන තියාගෙන ඒ අඩුව සම්පූර්ණ කරගත්තේ නැත්නම් මම ලොකු වැරදිකාරයෙක්. ඒක නිසා ඉෂාක් ඔය මයික් එක ගන්න. මේක මනෝජ් සහ මම දැන් එහෙම බැලුවොත් මනෝජ්ගේ ලිස්ට් එකක් වෙනම තියෙනවා, මගේ ලිස්ට් එකක් වෙනම තියෙනවා. මේකෙන් ඒ කියන්නේ සංශෝධන සහිතව යම් ප්‍රමාණයක් තමයි ගායනා කරගන්න සිද්ධ වෙන්නේ. මේ වගේම අවස්ථාවක් අද තරුණ ශිල්පිනියෙක් විදියට උපේකටත් මම දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි ඉෂාක් අයගෙන් වැඩේ පටන් ගමු. ගිරිහෙල් මුදුනේ මා නෙල් නොපිපේ පොඩි කොටසක්. ගිරිහෙල් මුදුනේ මා නෙල් නොපිපේ හිරු නොනගියවර ගිරෙහි මහා මැර නොසැලේ සුළඟ කිසි කාලේ නැත කළු පාට කිරෙහි ගිරිහෙල් මුදුනේ මා නෙල් නොපිපේ හිරු නොනගියවර ගිරෙහි දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන උදයමේ සිංහලේ දිනු ජාතිය වටිනා සිංහලේ අභිමාන උදයමේ සිංහලේ ඒ නිගා සිරිතේ ගැලී හා නොගායිදි නූතෙලී පරසිරිතේනි ඔබ හෙළමෑනි පරසිරිතේනි ඔබ හෙළමෑනි ඇයිද සෝකෙට හෙළුවේ ඔබ හෙළමෑනි ඇයිද සෝකෙට හෙළුවේ ඇයිද සෝකෙට හෙළුවේ එලා කිරි මිනිසාමයි ලොව දෙවියන් වන්නේ. මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වන්නේ ඇසින් දුටු දේ බොරු වී නොයයිදු දෙකනින් ඇසූ දේ නොයේ ඇසින් දුටු දේ බොරු වී නොයයිදු දෙකනින් ඇසූ දේ නොයේ තණ්හා පොදි ගසා තව කෙනෙකුන් නසා මොනවද
සසර ඉවරි මැරි මිනිසාමයි ලොව දෙවියන් වන්නේ මිනිසාමයි ලොව තිරිසන් වගේ තැනක මොකටද කාසි වාගේ සොයාතියා යනකොට ගෙනියනව අනේ ඔයා මොකටද කාසි වාගේ හොයාතියා මොකටද කාසි වාගේ හොයාතියා යනකොට ගෙනියනවද අනේ ඔයා යනකොට ගෙනියනවද අනේ ඔයා මොකටද කාසි වාගේ හොයාතියා මොකටද කාසි වාගේ හොයාතියා වෙනසක් අපේ නැතේ ආකියා මෙයා කියා වෙනසක් අපේ නැතේ ආකියා මෙයා කියා චපෝලියා කරෝලියා කරෝලියා මොකටද කාසි වාගේ හොයාතියා මොකටද කාසි වාගේ හොයාතියා අන්දරේ මරුනේ දැන් මෙහෙවා හොඳ වෙනසක් අපේ නැතේ ආකියා මෙයා කියා වෙනසක් අපේ නැතේ ආකියා මෙයා කියා චපෝලියා කරෝලියා කරෝලියා මොකටද කාසි වාගේ හොයාතියා මොකටද කාසි වාගේ හොයාතියා මොකටද කාසි වාගේ හොයාතියා මොකටද කාසි වාගේ හොයාතියා මට තව තියෙනවා ලිස්ට් එක ගොඩක් දිගට මොකද කියන්නේ තව එකකින් නවත්තන්නද සුවදේ නළුවෙක් දාරවේ වචන වලට හැම වචනටම එයාගේ තියෙනවා මේ ඔව් මේ නෑ තව එකක් තියෙනවා පොඩි කැලලක් එක ආලා මේ ඇයිෂාක් හොඳ නළුවෙක් සහ හොඳ ක්‍රීඩකයෙක් අද මේ කියන්නේ හරියට නෙමෙයි මේ ඒ කියන්නේ ඒක උනන්දුව තව තිබුණා නම් ජාතික මට්ටමේ ක්‍රීඩා කරන්න වේගපන්දු යවන්නෙක් විදියට ඉන්න තිබුණු අවස්නේ ඔව් 96 වර්ල්ඩ් කප් දක්ෂකම් ගොඩක් 96 වර්ල්ඩ් කප් එක අර්ජුන මම හෂාන් ගුරුසිංහ මහානාම මේ වගේම තමයි හැමදාම එක විත්‍යාපිය ලොකු අතීත කතා ගොඩාක් තියෙනවා තාත්තගේ කාලේ ඉඳන්ම ඉතින් ඇත්තමයි හරිම හොඳ තාත්තත් එක්ක ගාන කරපු ගායිකාවක් ඒ තාත්තා ආසාවෙන් ආදරෙන් එන්න දුව කියලා අනේ ඊළඟට බෙක් ගීතිකා මනෝජ් පිරිසන් ගමේ ගොඩේ සිතාදී කවුරුත්තාගේ පාට ගන්න ගමේ ගොඩේ සිතාදී කවුරුත්තාගේ දෙපොණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ ගමේ ගොඩේ සිතාදී කවුරුත්තාගේ දෙපොණන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ පොඩි පුතාට සීනි බෝල පුංචි දුවට වලලු වල ලොකු දෝනික සිලිඳු සේන අරගෙන යයි ගමේ ගමේ ගොඩේ සිතාදී කවුරුත් මහේ දෙක ගන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ ගමේ ගොඩේ සිතාදී කවුරුත් මහේ දෙක ගන්නයි බඩු ගන්නයි පොලටයි ආවේ මම පොලටයි ආවේ අද සියත බෙක් මාස්ටර්ගේ අභාවය සම්බන්ධයෙන් අපේ රටේ ඉතිහාසය සඳහන් වෙලා තියෙන්නේ එතුමා මේ ඇසේ ශල්‍ය කර්මයක් සඳහා රෝහල් ගත කොට නිර්වින්දනය කර අවස්ථාවෙන් පසු නැවත නොපැමිණි බවයි. ඒ නිසා මම විශ්වාස කරනවා කොහේ හරි තැනක ඉඳන් එතුමන් බලාගෙන ඇති. අපි විශ්වාස කරන විදිහට එහෙමයි.
මේ සතුට මේ සැනසීම මේ මිහිර අහන වාරයක් පස්සේ මම නම් ඇත්තමයි මට ජාතිය ජම්ම කිසි දෙයක් අදාළ නැහැ මම නම් පින් දෙනවා යහපතක්ම වේවා යහපතක්ම වේවා සම්පූර්ණ ගීතයකට යන ප්‍රේතෝතුනි මේ සති අග සප්තස්වර රිද්මය 7 notes ඔය හදපතාල ආමි මට දෙන්න දෙහිනියේ ඔබේ පියුදායදේ ඔබේ පියුදායදේ සෝකඳුළු ගඟක නැවී සිහිනෙල් පවා පතල්ලේ ඔබේ පියුදායදේ ඔබේ ඔබේ පෙවුදායදේ ඔබේ පෙවුදායදේ ඔය හදපතාල ආමි මට දෙන්න දෙහිනියේ ඔබේ පෙවුදායදේ ඔබේ සිහිනෙල් පවා පතල්ලේ ඔබේ පෙවුදායදේ ඔබේ පෙවුදායදේ ඔය හදපතාල ආමි මට දෙන්න දෙහිනියේ ඔබේ පෙවුදායදේ ඔබේ බ්‍රේක් එකට යන්නමයි ලෑස්ති වෙන්නේ. ගිහිල්ලා අර වටේ ගිහිල්ලා මම කිව්වා චුට්ටක් ගින ඩිංගිත්තක් ගින විනාඩි දෙකක් තව දෙන්න බ්‍රේක් එකට එනවයි කියලා. මොකද දන්නවද? නැත්තම් මේ උපේකව මට මගේ ඇරෙනවා. අපි දැන් ටිකක් ටයිට් ෂෙඩියුල් එකකට යන්නේ අපිට මේ සියලු දෙනාම ලව කොහොම හරි දෙවෙනි වටේ ගීත ප්‍රමාණය ගායනා කරගන්න තමයි අපි උත්සාහ කරන්නේ. උපේකව ආර අවස්ථා තුනක් වර තුනක් තියෙනවා. ඔයා කැමති ගීත තුනක් ගායනා කරලා අපිට පෙන්වන්න ඕනේ. ඔයා කැමති සිංහල පිරිමි ගායකයෙකුගේ ගීතයක් මොකද තෝරගන්නේ? පොඩි කෑල්ල පොඩි කොටසක්. ඔව් වැඩි කියන්න එපා. මට 10 අරෙන් මම ලඳුනේ ගීතේ. ලඳුනේ ගීතේ පොඩි කොටසක්. හා. මල්ලි දෙන්න ලඳුනේ. තෙල් මල් ගෙන
නෑ මමත් අර එක සැරේටනේ දුන්නේ බ්‍රේක් එකට යයිද නැද්ද කියලා. රයිට් හරි ඒක කමක් නෑ. ඒක කමක් නෑ. දෙවෙනි එක මොකද්ද? මම මොකද්ද? එකපාරටම මං ජියා ජලයේකේ හින්දි සෝං එකක පොඩි කැලලක් කියන්නේ. जिया जले चाचले नैनुतले धुआं चले धुआं जले रात भर धुआं जले पुंदरी तंजे कुंजेक्को मुंदरी मुत्तरे चंदेक्को मुंजरी वर्ण चुंदरी वावे तंगिन कत्तगडमे यादुम तंगलिलावे होय तंग कुयसल्ले कुरुकुम कुयल्लल्ले मारन मायनल्ले right. ඔයා කිරුලකට බොහොම ආසන්න කරපු ගීතයක් තියෙනවා වසන්ත දුක්ගන්නාරාල ලියපු ගීතයක් ගොවි ගීතය. මේක සමූහ ගායනයක්. ඒකේ විසිල් එක්ක ඒ කරපු ඒ අපංකම මම හිතනවා කිරුල අතර දෙන්න තරම් සුදුසුසෙක් බවට පත් වුණායි කියලා. ඒ ගීතය අවසානයේ අපි බ්‍රේක් එකකට යනවා. බ්‍රේක් එකකින් පස්සේ අපි මනෝජ් එක්ක කතා කරලා ඊළඟ ප්ලේලිස්ට් එක arrange කරගන්නවා. ඔය රාරේ ඔය රාමා ඔය රාරේ ඔය රාමා ඔය රාරේ ඔය රාමා ඔය රාමා මහරාලනු වෛරට රකිනා සිත් කවිය වගේ සත සදනා වැකන්ද පාමුලට කුරුළු පාලුවට ආලේ කරනා දුර පේන තෙක්ම දනු දානා මල් පිපුණු නවලවට එමෙනා දිය කැට පහනක අරුම පසක් කොට අපච්චිලා ගියා හිරු කිරණ ඉරා එන සංහිඳ පාමුල දොහොත් මුදුන් දෙන ගොවි දෙයියෝ අර ඉස්සර ඒ මේ ඒ කියන්නේ ජයග්‍රාහිකාව වෙන කාලේ තිබුණු ඒ ප්‍රැක්ටිස් කරපු ගතිය දැන් අඩුයිද? දැන් ලබාගන්න නිසා ප්‍රැක්ටිස් කරනව අඩුයිද? නෑ මට දැන් හිතෙනවා දැන් ආයේ ෆයිනල් එකක් තිබ්බනම් ඊට වඩා හොඳ සිංගරන් පුළුවන් කියලා. එහෙමනේ කොහොමද අත්දැකීම වැඩි වෙන්නේ අනිවාර්යයෙන්. අපි කෙටි විරාමයෙන් පසු නැවත හමු වෙන්නේ වැඩසටහනේ සමාප්තිය සමගින් මේ සති අග සප්තස්වර රිද්මය 7 notes.
ඔක්කොමත් හරි කියමුකෝ. තරුණනාකි වෙනසක් නැහැ බැල්ම හෙලනවා කියලා ඔකෙස්ට්‍රා දිහා බැලුවේ මොකද කියමුකෝ. මට ඒක බැලුණා එකපාරට. බැලුණා. බැලුණලු එකපාර. කියලා බැලුවේ මනෝජ් අයියා. නාකි කියලා බැලුවේ සිංගිති දිහා. එහෙම මූඩ් එකට ආපු අය පොඩ්ඩක් අපි නිකන් නිවල සනසලා ගමු 12ත් පවුනානේ අපි ගීත නෝන්ට ඒ වැඩේ බාර දෙමු. නෑ එහෙම ක්ලයිමැක්ස් එකට ගියපු කට අපිට කාම් ඩවුන් කරන්න හදන්නේ. 1 2 3 4
රසික හිතවතුනි එසේනම් දේවරාවක් නිමවට පත් කළා අපට ඔබෙන් සමුගෙන යන්න අවසර දෙන්න. අද අපිට හිටපු අනුග්‍රාහකයින් ෆියෝඩෙල් කිරිතේ, SB Fashion, ඔබේ පවුලේ ආරක්ෂකයා මෙඩිටෝල්, ඒ වගේම PG Martin Luggage Collection, Multilac, හැදින් රටේ හදන පාට, ඒ වගේම men LED අඳුරු මකන සොඳුරු එළිය. පැය දෙකක් පුරා ඊටම ජවයෙන් සිටි අපේ සංගීත සහෘදීන් මේ ශිල්පීන් සම්බන්ධීකරණය කරේ මේ සියල්ල මෙහි යුවේ තබ්ලා සහ පර්කෂන් වාදනය කරේ විශාරද මනෝජ් පිරිස්. හොඳ අත්පොල් සන්නාදයක් ලබා දෙන ඔහුගේ පිරිවර නාරද චතුරංග චමිල් පෙරේරා, ශශිකාන්ත පත්තු, කපිල කෝසල, චානක සේනාධීර සමගින් ලක්ෂ්මන් කන්නංගන. එවනම් මේ සමාප්ති සටහනට කලින් අනුග්‍රාහකින්ගේ ත්‍යාගය තියෙනවා. මේක දැන් ක්‍රමානුකූලව බෙදාගෙන යන්න ඕනේ. සංකේතාත්මක ත්‍යාග ප්‍රදානයක් අපි මෙහින් පටන් ගමු ගීත නෝනගෙන්. බොහොම ස්තුතියි ඔබතුමියගේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. SB Fashion ත්‍යාගයේ CA මේ අර පොඩි වැඩක් තියෙනවා. දැන් මේ මම ඔක්කොම තෑගි ටික අරේ මේ දීලා අන්තිමට මෙතෙන්ට ඔක්කොම වෙන්න කියනවා. ආවට පස්සේ අර 5 in වැඩේ පොඩ්ඩක් කරන්න ඕනේ. චුට්ටක්. දුදුර යනවා ඒක. ගොඩක්. නෑ පොඩි බෑ. වෙලා මදි වේද? නෑ ඊළඟ දවස් සම්බලා කරමු. ඔව් අනිවාර්යයෙන්. කවදාද එන්නේ? G thank you. Solanji. උපේකා තව ගොඩාක් දුර ගමනක් තියෙනවා ඔයාට. thank you. අපි ආපහු හම්බෙමු. ඉෂා ගායේ මාස 3කට සැරයක් එන්න බෑ. මාස 3කට සැරයක්. නේ? මාස 3 නේද? මාස 3ක සැරයක්. අකේ. බොහොම ස්තුතියි. තව තියෙනවා. ඉවරයි කියලා ඒකට ඉවර නෑ. මෙන්න මේ පැත්තේ 3. right. මොන ඡන්ද ගායවත් මං එනවා. PG Martin Luggage Collection එකෙන් ටැග් එකක්. එනයි? බොහොම ස්තුතියි. අවුරුද්දට කලින් අවුරුදු ටැග්. ඔව්. thank you. Gloria Gaynor. Thank you. Thank you. ඊට පස්සේ ෆියෝඩෙල් කිරිතේ. Thank you. අයියා. Thank you. ඊට පස්සේ තව එකක් තියෙනවනේ. මේ සංකේතාත්මක අනිත් අයටත් මේවා තියෙනවා. අනිත් අයට. ඒක අතෙන්දට අර කඩල ටික මතක්. right. කඩල කතාව. සීයේ මේක ටිකක් බර එකක් මෙඩිටෝල්. අම්මේ අතප්පක් වෙන කකුල. right. ඔක තියාගන්න. එන්න මයික් ටික ගල්ලා පල්ලයට. එන්න මයික් ටික ගල්ලා පල්ලයට. අපි එන යන්න ගිහලා ඇස් වෙන්නේ. ලබන සතියේ ආපහු සෙනසුරාදා තමයි අපිට නැවත පැමිණීමට දිනවක වන යෝජනා වෙලා තියෙන්නේ. ඔබ මේ ටීවී එකක් ඉස්සරහා ඉඳගෙන ගත කරපු පැය දෙක ඔබට බෝරින් නැතුව ගත වුණා නම් පීඩාකාරී කරදරකාරී ලෙස නොවේ තාමත් සතුටින් ගෙවුණා නම් ඒක තමයි අද දවසේ පැය දෙකකට පස්සේ අපි සියත ටීවී කණ්ඩායම 7 notes කණ්ඩායම ලබන ජයග්‍රහණය. මේ වගේ රසයක් මිහිරක් රැගෙන ලබන සතියේ රෑ 10 කාලට අපි නැවත හමු වෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් අපිට සමුගෙන යන්න අවසර දෙන්නකෝ වෙන්නේ. මේ විෂුවල් එක කොහොමද? මේ විෂුවල් එක කොහොමද? අර අයියා එන්නේ ඉස්සරහට හරිනේ. ඕන් සිය හරිනේ. සිය නටවල කියලා ගන්න ඕනේ අන්තිමට. හරිද? ඉන්න අපි කට්ටිය. එහෙනම් අපි ගියා. ලබන සතියේ සෙනසුරාදා 10 කාලට හමු වෙමු. සති අග සප්තස්ස රිද්මය 7 notes සමගින්. 1 2 3 4 Suwandete mal mataron sayana yayun tatu salela bodi lamaning hatu piyawila hange ulivila Suwandete mal mataron sayana yayun tatu salela bodi lamaning hatu piyawila hange ulivila
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.